ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි. තවත් අලුත් වැඩසටහනකින් අපි ඔබ හමුවට එනවා. දහම් පියස මේ වැඩසටහන ආදර දුවේ පුතේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔබටයි. මේ දිනවල ඇත්තටම ඔබ ගෙදර ඉඳගෙන අධ්‍යාපන කටයුතු කරන්නට ඔබට සිදු වෙලා තියෙනවා. මේ පවතින ව්‍යසන තත්වයක් එක්ක ඔබට ඉස්කෝලේ ගිහිල්ලා වෙන අවුරුදු වල වගේ එළියට පහලට බහැලා ඉගෙන ගන්නට බැරි තත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා දුවේ පුතේ අපි ඔබට අත්වැලක් වන්නට උදව්වක් වන්නට මේ වැඩසටහන තුලින් අපි බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නට මේ වර්බුම් නාලිකාව ඉදිරියට ඇවිල්ලා තියෙනවා. දුවේ පුතේ ඔබ ඒ වෙනුවෙන් ඒ අයට කෘතගුණ දක්වන්නට ඕනේ. ඒ වගේම මේ වැඩසටහන ඔබ වෙතට ගෙන එන්නට පුළුවන් වෙලා තියෙන්නේ මෙන්න මේ වැඩසටහනට සම්බන්ධ වන විද්වත් මණ්ඩලය. අපිත් එක්ක අද මේ වැඩසටහනට සහභාගී වන අපේ සිස්ටර් වත්තල සාන්ත ජෝසප් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනිය හැටියට වැඩ කරන ගරු මේරි නිමල්කා පැවිදි සොයුරිය. අපි ආදරෙන් සිස්ටර්ව මේ වැඩසටහනට පිළිගනිමු. අපි ඇත්තටම දැන් බලාපොරොත්තු වෙන්නේ දුවේ පුතේ වැඩසටහන ආරම්භයේදීම උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ විශේෂයෙන්ම ක්‍රිස්තියානි ධර්මයේ ප්‍රශ්න පත්‍රයේ හැදෙන්නේ කොහොමද? එහි ව්‍යුහය කොහොමද? ආදර දුවේ පුතේ ඔබට ඉතාමත්ම වැදගත් මේ කාරණය. ඒ නිසා හොඳින් අහගන්න, තේරුම් ගන්න ඔබේ ප්‍රශ්න පත්‍රයේ හැදෙන්නේ කොහොමද කියලා. පළමුවෙන්ම මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස ආදර දුවේ පුතේ බහුවර්ණ ප්‍රශ්න 50කින් සමන්විත ප්‍රශ්න පත්‍රයක් තමයි හම්බෙන්නේ. මෙන්න මේ බහුවර්ණ ප්‍රශ්න 50ට ඔබ පිළිතුරු ලියන්නට ඕනේ. හොඳට මතක තියාගන්න. සාමාන්‍ය පෙළ විභාගය වගේ නෙමෙයි උසස් පෙළ විභාගයේ මෙන්න මේ බහුවර්ණ ප්‍රශ්නයකට වර්ණ 5ක් තියෙනවා. මෙන්න මේ වර්ණ පහෙන් උත්තර පහෙන් හරිම ඉතාමත්ම සුදුසු නිවැරදිම උත්තරේ තමයි. මොකද සමාන උත්තර තියෙනවා. ඒ නිසා නිවැරදිම උත්තරේ තෝරාගෙන ඔබ පිළිතුරු සපයන්නට ඕනේ. එක ප්‍රශ්නයකට ලකුණ ගානේ ප්‍රශ්න 50ට ලකුණු 50ක් හම්බෙනවා. ඒ වගේම මේ ප්‍රශ්න 50 හැදෙනකොට නේද සිස්ටර් විශේෂයෙන්ම 12 වසර පොතෙන් නැත්නම් 12 වසර විෂය සම්දාරයෙන් ප්‍රශ්න 25ක් හැදෙනවා නේ සිස්ටර්. ඒ වගේම 13 වසර ඔබගේ විෂය නිර්දේශයෙන් ප්‍රශ්න 25ක් හැදෙනවා. මේ විදිහට පළමුවනි ප්‍රශ්න පත්‍රයේ සිස්ටර් ප්‍රශ්න 50කින් සමන්විත වෙනවා. දැන් සිස්ටර් ඇත්තටම මේ දරුවන්ගේ උත්තර පත්‍ර බලන්න අවුරුදු ගාණක් ගිහිල්ලා තියෙනවා. මම හිතන අත්දැකීම් ගොඩක් තියෙනවා. ඉතින් මම හිතනවා සිස්ටර්ට මේකේ තියෙන වැදගත්කම මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන වැදගත්කම ගැන මම හිතන දරුවන්ට ටිකක් වැඩිපුර මට වැඩි කියන්න පුළුවන් වෙයි. පාද දැන් මේ 12 ශ්‍රේණියෙන් ප්‍රශ්න 25කුත් 13 ශ්‍රේණියෙන් ප්‍රශ්න 25කුත් අරගෙන ප්‍රශ්න 50ක් හැදෙන මේ ප්‍රශ්න පත්‍රයේදී දරුවන්ගෙන් මනින්නේ ඒගොල්ලන්ගේ දැනුම, අවබෝධය, විශ්ලේෂණ හැකියාව හා සංශ්ලේෂණ හැකියාව. ඒ නිසා මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්නට අපේ දරුවන්ට සිද්ධ වෙනවා මේ සම්පූර්ණම විෂය නිර්දේශය ආවරණයේ වෙන විදියට පාඩම් කරන්න. එතකොට දරුවන්ට උවමනා නම් ඇත්තටම හැම කෙනෙකුටම උවමනයි ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්න පාද අනිවාර්යයෙන්ම දරුවෙක් ලකුණු 30ක් 35ක් අතර ප්‍රමාණයක් මේ ප්‍රශ්න පත්‍රයට ගත යුතුමයි. නැත්තම් එහෙම කොච්චර හොඳට දෙවෙනි ප්‍රශ්න පත්‍රයට උත්තර ලිව්වත් මේකේ ලකුණු 10ක් 12ක් අරගෙන ඒ සාමර්ථ්‍යයක් දක්වා යන්නට බෑ. ඒ නිසා දුවල පුතාලා මතක තියාගන්න ඕනේ. මොකද පාද අපි දකිනවා ප්‍රශ්න පත්‍ර බලනකොට මේකෙන් ලකුණු 50ම ගන්න දරුවෝ ඉන්නවා. ඉතින් ඒ නිසා මේක හොඳ අවස්ථාවක්. ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්නවා නම් සාමාර්ථ ලකුණු මෙතනදී ලබා ගන්න සිද්ධ වෙනවා. හොඳයි. ඉතින් ඒ නිසා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දුවේ පුතේ හොඳට සූදානම් වෙලා උපරිම ලකුණු ලබා ගන්න. 50ම ගන්න පුළුවන් නම් 50ම ලබා ගන්න. ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේත් ඔබට ඉතාමත් වැදගත්. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ආදර දුවේ පුතේ තවත් කොටස් දෙකකට කැඩෙනවා. සිස්ටර් මේ ප්‍රශ්න පත්‍රයට පැය 3ක කාලයක් ලැබෙනවා. ඔව් පැය 3කුත් විනාඩි 10ක් හම්බ වෙනවා. මොකද මේ විනාඩි 10 දරුවන්ට දෙන්නේ ප්‍රශ්න පත්‍රය කියව ගන්න.
ඉතින් ඒක නිසා හරිම වැදගත් මේ කාලය සම්පූර්ණයෙන්ම යොදා ගන්න එක. ඒකම දැන් මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ ප්‍රශ්න 3ක් තියෙනවා. ඒ ප්‍රශ්න 3න් දරුවන්ට තෝරගන්න වෙන්නේ ප්‍රශ්න 2ක් පමණයි. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලාම මේ ප්‍රශ්න 3ම හොඳට කියවලා වැඩිපුර මොකද මේකේ කොටස් තියෙනවා. ඒ කොටස් හැම එකටම උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්න 2ක් ඉස්සෙල්ලාම තෝරගන්න ඕන. මේ ප්‍රශ්නයක් ආදර දුවේ පුතේ හැදෙන්නේ අණු කොටස් 4කින්. එතකොට මේ ප්‍රශ්නයකට ලකුණු 20ක් ගන්න පුළුවන්. සිස්ටර් බොහොම පැහැදිලිව කිව්වා ප්‍රශ්න 3ක් දෙනවා. ඒකෙන් ප්‍රශ්න 2ක් ඔබ උත්තර ලියන්නට ඕනේ. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 20ක්. කොහොමද ලකුණු 20 හැදෙන්නේ? හොඳට මේ පිළිබඳ අවබෝධයෙන් ඔබ විභාගයට යන්නට ඕනේ. පළවෙනි අණු කොටසට ඔබ කරුණු 2ක් ලියන්නට ඕනේ. ඒ කරුණු දෙකට ලකුණු 2ක් ලැබෙනවා. ඒ වගේම දෙවෙනි අණු කොටසට ඔබ කරුණු 2ක් නැවත ලියන්නට ඕනේ. හැබැයි ලකුණු 4ක් හම්බ වෙනවා. ඒ කියන්නේ පළවෙනි පිළිතුරට වැඩි යමක් දෙවෙනි පිළිතුරට ලියන්නට ඕනේ. ඒ වගේම තුන්වෙනි අණු කොටසට ඔබට ලකුණු 6ක් හම්බ වෙනවා. ලකුණු 6ක් හම්බෙන්නේ කරුණු 3ක් ලියන්න තියෙන නිසා. ඒ වගේම හතරවෙනි කොටසට කරුණු 4ක් ලියන්න වෙනවා. ලකුණු 8ක් හම්බ වෙනවා. හැබැයි සිස්ටර් මේ හතරවෙනි කොටස ලියනකොට දරුවෝ ටිකක් වැදගත් විදිහට පිළිතුරු ලියන්නට ඕනේ. මොකද ඒක ජීවිතය සම්බන්ධ කරලා නේද සම්බන්ධ කරලා තමයි ඒ හතරවෙනි කොටස අහන්නේ. හැබැයි අපේ දරුවෝ හුඟක් වෙලාවට මේ ප්‍රශ්නේ ලියන්නේ නැහැ පාද. නමුත් දැන් මේ කොටස් වලට දැන් බලන්නකෝ ලකුණු 40ක් ලකුණු 20 40ක් ලබා ගන්න පුළුවන් මේ කොටස. මේ කොටස තමයි ප්‍රශ්න පත්‍රයේ ලකුණු වැඩිපුරම එකතු කර ගන්න පුළුවන් කොටස. ඉතින් ඒ නිසා මෙතනදී හැබැයි පාද මේ වගේ අපිට මේ 1 2 3 කියන කොටස් වල නිශ්චිත උත්තර තමයි අපිට හම්බ වෙන්න ඕන. ඒ හින්දා දරුවෝ ඒ ගැන අවධානය යොමු කරලා මේ කොටසින් වැඩිපුර ලකුණු ලබා ගන්න උත්සාහ කරන්න ඕන ප්‍රශ්න පත්‍රයේ. හොඳයි. එතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අපි ඔය මේ වෙනකම් විස්තර කෙරුවේ පළවෙනි කොටස. ඒ වගේම දෙවෙනි කොටසක් තියෙනවා. මෙන්න මේ දෙවෙනි කොටසේ අතරම ප්‍රශ්න 5ක් දරුවන්ට ලැබෙනවා. ඒ ප්‍රශ්න 5න් සිස්ටර් ප්‍රශ්න 2කට 3කට උත්තර ලියන්නට වෙනවා. එතකොට මේ ප්‍රශ්නයකට එක ප්‍රශ්නයකට කොටස් 2ක් තියෙනවා. ඒ වගේම ලකුණු 10 ගානේ ලබා ගන්න පුළුවන් නේද ප්‍රශ්න ව්‍යුහගත ප්‍රශ්න රචනාමය. එතකොට ලකුණු 10ක් ලබා ගන්න පුළුවන් වෙන මට්ටමේ උත්තරයක් ලියන්න ඕනේ. එතකොට අපි මේ වගේ අහන්නේ කරුණු 5ක්. ඒ නිසා ඒ කරුණු 5 ලස්සන්ට ලිව්වොත් ලකුණු 10ම ලබා ගන්නට පුළුවන්. හොඳයි. එතකොට දැන් දුවේ පුතේ මම හිතනවා ප්‍රශ්න පත්‍රයේ පිළිබඳව ඔබට ලකුණු දෙන විදිය පිළිබඳව ඔබට යම්කිසි අදහසක් මේ වෙනකොට තියෙනවා. දැන් සිස්ටර් කියනවා ඔයගොල්ලන්ට ඇත්තටම මේ මුළු ප්‍රශ්න පත්‍රයේම ලකුණු ඔබට ලැබෙන විදිය පිළිබඳව. ඒ පිළිබඳව ඔබ හොඳින් අහගන්න. ඒ වගේම සිස්ටර් ඕගොල්ලන්ට කියාවි ආදර දුවේ පුතේ මේ ප්‍රශ්න පත්‍රයේ විශේෂයෙන්ම පාඩම් කරනකොට ඔබ ප්‍රශ්න පත්‍රයේ ඔළුවේ තියාගෙන පාඩම් කරන්නට ඕනේ කියන එක සහයි වැදගත්කම ගැන සිස්ටර් වැදගත් කරුණක් කියන්නට යනවා. දැන් පුතාලා දුවලට අවබෝධ වුණා මේ වෙනකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයේට බහුවරණයකට ලකුණු 50යි. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට පළවෙනි කොටසට ලකුණු 40යි, දෙවෙනි කොටසට 60යි, ලකුණු 100යි. ඒ ලකුණු 100 දෙකට බෙදෙනවා. ඒතකොට සම්පූර්ණම මුළු ප්‍රශ්න පත්‍රයට හම්බෙන්නේ ලකුණු 100යි. ලකුණු 100න් පළවෙනි එකට 50යි, දෙවෙනි එක 100 දෙකට බෙදිලා එතන 50යි, මේ දෙකම එකතු කරපුවාම ලකුණු 100. එතකොට දුවේ පුතේ තව කාරණයක් මෙතනදී ඔයගොල්ලන්ට මතක් කරන්න ඕන. දැන් මේ 12 හා 13 ශ්‍රේණිවල විෂය නිර්දේශයට අන්තර්ගත කාරණා ඔබ පාඩම් කරනකොට ඔබ ඔළුවේ තියාගන්න ඕන මේ බහුවර්ණ ප්‍රශ්නවලට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසට අදාළ මේ සෑම ප්‍රශ්නයක් සම්බන්ධයෙන්ම කරුණු වෙන විදිහට අවබෝධ කරගෙන පාඩම් කරන්නට. උඩ ඉඳන් පල්ලෙහාට නිකාම පාඩම් කරන්නේ නැතුව මේ කරුණු ඔබේ ඔළුවේ තියාගෙන ඔබ පාඩම් කරොත් මේ විෂය නිර්දේශයෙන් ඔබට මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න හැකියාව හම්බ වෙනවා. ඒ නිසා පාඩම් කරනකොට සැලැස්මක් ඇතුව පාඩම් කරන එක තමයි සුදුසු වෙන්නේ පාද. හොඳයි. දුවේ පුතේ ප්‍රශ්න පත්‍රයේ ගැන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හැදෙන එක ගැන ව්‍යුහය ගැන සහ ලකුණු දෙන ක්‍රමවේදය පිළිබඳව ඔබට අපි කරුණු ගෙනාවේ. ඒ කරුණු ඊ타ත්ම වැදගත් ඔබගේ විභාගයේ සාර්ථක කරගන්නට. ඉතින් මෙන්න මේ සියලුම කරුණු කාරණා ඔළුවේ තියාගෙන ඔබ පාඩම් කරන්න විභාගයට සූදානම් වෙන්න. ඔබට සුබ පතනවා.
සාර්ථකව විභාගේ ලියන්නට හොඳින් ලකුණු ගන්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනයත් එක්ක අපි පළවෙනි නිපුණතාවය ගැන මේ වැඩසටහනේ දුවලා පුතාලට කතා කරන්නට යනවා. අපි ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නට යනවා දුවේ පුතේ විශේෂයෙන්ම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ එන ප්‍රශ්න කිහිපයක් සහ ඒවට පිළිතුරු දිය යුතු ආකාරය ගැන අපි ඔබට කියලා දෙනවා. එතකොට ඔබට යම්කිසි අදහසක් එනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සහ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දිය යුතු ආකාරය පිළිබඳව. ඒ වගේම අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රය අපි ඕගොල්ලන්ට කිව්වා කොටස් දෙකකට බෙදෙනවා. අපි පළවෙනි කොටසෙත් එක ප්‍රශ්නයක් කතා කරනවා. ඒ වගේම අපි දෙවෙනි කොටසෙනුත් ලකුණු 10 10 ගන්න පුළුවන් ඒ ප්‍රශ්නිකුත් අපි කතා කරනවා. එතකොට පළවෙනි නිපුණතාවයේ අපි මෙන්න මේ ආකාරයෙන් ඔබට විස්තර කරලා දෙන්න යනවා. ඔබට උදව් කරන්නට යනවා. හොඳයි. සිස්ටර් අපි පළවෙනි ප්‍රශ්නෙට යන්න කලින් නිපුණතාවය ගැන චුට්ටක් කියමු නේ සිස්ටර්. ඔව්. මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා දරුවන්ගේ ශුද්ධ බයිබලය සම්බන්ධව පසුබිම විස්තර කරලා දෙන්න. ඒ කියන්නේ භූගෝලීය පසුබිම, දේශපාලන පසුබිම හා ආර්ථික සමාජීය පසුබිම තමයි පාද මේ පළවෙනි නිපුණතාවයෙන් අපි දරුවන්ට උගන්වන්නේ. ඒතර අද අපි කතා කරන්නට යන්නේ මේ තෝරගත්ත ප්‍රශ්න කිහිපයක් පළවෙනි නිපුණතාවයට අදාළව. ඉතින් අපි ඇත්තටම මේ නිපුණතාවයේදී අපේ දරුවන්ට ගොඩක් මේ ග්‍රීක වචන, හේබ්‍රූ වචන, ලතින් වචන, ඒ වගේම පලස්තීන ඊශ්‍රායල් ප්‍රදේශයේ තියෙන භූගෝලීය පසුබිම්, නගරවල්, අධිරාජ්‍යයන් මේ වගේ ගොඩක් නම් එහෙම ගොඩක් හමු වෙනවා. මම හිතනවා මේ නිපුණතාවයේ කරුණු කාරණා ගොඩක් හමු වෙනවා. ආදර දුවේ පුතේ පළවෙනි ප්‍රශ්නය. අපි පළමු ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නයේ මේ නිපුණතාවයෙන් අරන් තියෙන්නේ ඔබට හමු වෙන විශේෂයෙන්ම සුද්ධ බයිබලයේ සහ බයිබලයේ පසුබිම ගැන කතා කරනකොට ඔබට හමු වෙන ඊ타මත්ම වැදගත් වචන කීපයක් මේ පළවෙනි ප්‍රශ්නේ අපි කතා කරන්නට යනවා. එතකොට ඔබට පේනවා පළවෙනි ප්‍රශ්නේ විශේෂයෙන්ම ඒ වර්ණයන් පහට තියෙන වචන පළවෙනි එක ටෝරා කියන වචනය. එතකොට ටෝරා කියන වචනය තේරුම නීතිය කියන එක. ඒ වගේම බිබ්ලොස් කියන වචනේ ඇත්තටම සිස්ටම් එක සුද්ධ බයිබලයේ සඳහා පාවිච්චි කරන ග්‍රීක වචනය. අපේ ප්‍රශ්නේ උනේ බයිබලයේ සඳහා යෙදෙන ග්‍රීක වචනයනේ පාද. එතකොට දැන් දරුවෝ මේ වරණවල තියෙන වචන සියල්ලම අවබෝධ කරගෙන ඉන්නේ. එතකොට නිවැරදිම පිළිතුර හොයාගන්නයි අපිට මෙතනදී අවශ්‍ය වෙන්නේ. එතකොට බිබ්ලොස් කියලා කියන්නේ තමයි නිවැරදි පිළිතුර. බයිබලයේ සඳහා යෙදෙන ග්‍රීක වචනය තමයි බිබ්ලොස්. එතකොට පාද දැන් මෙතන දරුවන්ට වැරදෙන්න පුළුවන් ටා බිබ්ලියා කිව්වොත් එහෙම. ඒක ලතින් වචනය. හැබැයි වල්ගේට් කියන්නේ මොකක්ද එතකොට? වල්ගේට් කියන්නේ හේබ්‍රෙව් භාෂාවෙන් ලියවුණු සුද්ධ ලියවිල්ලේ ලතින් පරිවර්තනය. වල්ගේට්. අපොකලිප්සිස් කියන්නේ ග්‍රීක වචනය දේව අනාවරණය සඳහා යෙදෙන ග්‍රීක වචනය. එතකොට මේ දීලා තියෙන වර්ණ වලින් නිවැරදි පිළිතුර වෙන්නේ බිබ්ලොස්. බිබ්ලොස් කියන එක. හොඳයි. දෙවෙනි ප්‍රශ්නයට අපි යමු. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නය අපිට හමු වෙන්නේ විප්ලවාස සමයේ සිට කලක් බලාපොරොත්තු නිදහස ජුදා ජනතාවට හිමි කර දෙනු ලැබුවේ. ප්‍රශ්නය පැහැදිලි කරගමු අපි. විප්ලවාස සමයේ සිට කලක් බලාපොරොත්තු නිදහස ජුදා ජනතාවට හිමි කර දෙනු ලැබුවේ පළවෙනි පිළිතුර හැටියට තියෙන්නේ සීසර් අධිරාජ්‍යයා විසින්, දෙවෙනි පිළිතුර තියෙන්නේ සලමොන් රජතුමා විසින්, තුන්වෙනි පිළිතුර තියෙන්නේ සයිරස් අධිරාජ්‍යයා විසින්, හතරවෙනියට තියෙන්නේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා විසින්, පස්වෙනියට තියෙන්නේ ජෝසියා රජතුමා විසින්. සිස්ටර් ඇත්තටම සීසර් දැන් මෙතන කතා කරන්නේ කලක් සිට බලාපොරොත්තු වෙච්චි නිදහස ජුදා ජනතාවට හිමි කර දුන්නු රජතුමා හැටියට නේද? එතකොට දැන් මේ සීසර් අධිරාජ්‍යයා ගැන, සලමොන් රජතුමා ගැන, ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ගැන, ජෝසියා ගැන මේ දරුවන්ට විශේෂ හමු වෙනවා. නමුත් ඇත්තටම හරි පිළිතුර වෙන්නට ඕනේ මෙතන සයිරස් අධිරාජ්‍ය. මොකද පර්සියානු අධිරාජ්‍ය සමයේ හිටපු සයිරස් තමයි ජුදා මිනිසුන්ට නිදහස දෙන්නේ. සීසර්ව අදාළ වෙන්නේ මොකද විප්‍රවාස සමය ගැනනේ අහන්නේ පාද දැන්. සීසර්ව හම්බ වෙන්නේ රෝම අධිරාජ්‍යයේදී. එතකොට ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යව හම්බ වෙන්නේ ග්‍රීක කාලේ.
එතකොට සොලමන්ව හම්බ වෙන ජුදා රජ කෙනෙක්. නමුත් මේ ප්‍රශ්නෙට අදාළ වෙන්නේ නැහැ. මොකද දරුවෝ තේරුම් ගන්න ඕනේ මේ අහන ප්‍රශ්නේ විප්‍රවාස කාලේ. එන්නේ ඒක තේරුම් ගත්තොත් තමයි මේ ප්‍රශ්නෙට නිවැරදි උත්තරය දෙන්න පුළුවන්. ජොෂියා රජතුමා කියන්නේ නම් දාවිත් හා සොලමන්ගෙන් පස්සේ ජුදා දේශයේ හම්බ වෙන විශිෂ්ටතම රජ කෙනෙක්. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නය බහුවර්ණ ප්‍රශ්නය. දුවල පුතාලට අපි අරගෙන තියෙන්නේ සෙදකියා රජතුමා පිළිබඳව මෙතන වර්ණ පහක් තියෙනවා. පිළිතුරු පහක් තියෙනවා. ඒකෙන් නිවැරදිම කරුණ තමයි ආදර දුවේ පුතේ අපි මෙතනදී ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි පිළිතුර හැටියට තියෙන්නේ සලමොන් රජතුමාගේ පුත්‍රයා. ඒ වගේම දෙවෙනි පිළිතුර හැටියට තියෙන්නේ දාවිත් රජ පෙළපතේ අවසාන රජතුමා සෙදකියා කියලා. එමත් නැත්නම් මෙතන තියෙනවා තුන්වෙනි පිළිතුර හැටියට ජෙරුසලම් දේවමාලිගයේ ඉදිකල රජතුමාය. හතරවෙනි පිළිතුර හැටියට තියෙනවා ජනතාව පිට අධික බදු බරක් පැට වූ රජතුමා. ඒ වගේම පස්වෙනියට තියෙනවා ජෙරබෝවාම්ගේ පියා කියලා. නේද? සලමොන් රජතුමාගේ පුත්‍රයා වෙන්න බෑ සිස්ටර් කොහොමටත් නේද? සලමොන් රජතුමාගේ පුත්‍රයා රෙහෙබෝවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක පිළිතුර වෙන්නට බෑ. ඒ වගේම ජෙරුසලම් දේව මන්දිරයේ ඉදිකල රජතුමා හැටියට අපි සලමොන් රජතුමාව ගන්න. එතකොට ඒකත් පිළිතුර වෙන්නට බෑ. ජනයා පිට අධික බදු බරක් පැට වූ රජතුමා හැටියටත් අපි සලකන්නේ සලමොන් රජතුමාවමයි. ඒක නිසා ඒකත් පිළිතුර වෙන්න බෑ ආදර දුවේ පුතේ. ජෙරොබෝවාන්ගේ පියා කොහෙත්ම සෙදකියා වෙන්නට බෑ. නේබාත් කියලා ඒ බ්‍රාම් ජාතිකයෙක්. yes. එතකොට එහෙමනම් දෙවෙනි පිළිතුර තමයි අනිවාර්යයෙන්ම නිවැරදි පිළිතුර වෙන්නට ඕනේ. දාවිත් රජ පෙළපතේ අවසාන රජතුමා කියන එක. මම හිතනවා දුවල පුතාලාට පැහැදිලි අපි මේ කියන කරුණු කාරණා. ඔබ මේ වෙනකොට ගොඩක් දේවල් පාඩම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ විස්තර කරනකොට ආදර දුවේ පුතේ ඔබට මතක් වෙනවා ඇති ඔබ පාඩම් කරපු කරුණු කාරණා. පස්වෙනි බහුවර්ණ ප්‍රශ්නය අපි ඔබ වෙනුවෙන් අරන් තියෙන අපි කතා කරන්නේ දාවිත් රජතුමා ගැන නේද සිස්ටර්? එතකොට දුවේ පුතේ මේ ප්‍රශ්නේ ව්‍යුහය අපි වේලපහ අහපු විදියට ඊට වඩා වෙනස් ව්‍යුහයක් මේ ප්‍රශ්නේ තියෙන්නේ. හොඳට කියවන්න. ඒ වීණාවාදකයෙකු දාවිත් රජතුමා ගැන කතා කරනකොට සිස්ටර් වීණාවාදකයෙකු කියන එක හරිය නේද? ඒ වගේම බී සාවුල් රජතුමාගේ පුත්‍රයාය නේද? අපිට එතන ඒක පිළිගන්නට බෑ. සාවුල් රජතුමාගේ පුතා ජොනතන්. ඒක නිසා අපි දාවිත් රජතුමාට ඒ වාක්‍ය ගැලපෙන්නේ නැහැ. එතකොට C එකකින් කියනවා ගොලියත්ව පරාජය කළේය. අපි ඒක හොඳටම දන්නවා. අපේ දුවල පුතාලා හොඳටම දන්නවා මේ කතන්දරේ දාවිත් සහ ගොලියත් අතර තිබුණු සටන. ඒ වගේම D අකුරේ පිළිතුර වෙන්නේ ඊශ්‍රායලයට ස්ථාවර හමුදාවක් දානය කළේ කියන එක. දාවිත් රජතුමා නෙමෙයි මං හිතන්නේ නේද සිස්ටර්? වෙනපාද සාවුල් තමයි ඊශ්‍රායලට ස්ථාවර හමුදාවක් ලබා දෙන්නේ. එතකොට ඊ අකුරෙන් කියනවා ගිවිසුම් කරඬුව ජෙරුසලමට ගෙනෙන ලදී. ඒක හරි. ඒ උත්තරේ හරි. එතකොට සිස්ටර් හරි වර්ණය වෙන්නේ හතරවෙනි වර්ණය A, C සහ E. දැන් අපි යන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අපි කිව්වා දුවේ පුතේ ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි කොටස ඔබට ප්‍රශ්නයක් හැදෙන්නේ අණු කොටස් 4කින් කියලා. දැන් අන්නේ අණු කොටස් 4 පළවෙනි එක ලකුණු දෙකක් ගන්න පුළුවන්, කරුණු දෙකක් ලියන්නට ඕනේ. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අපි ඉදිරිපත් කරනවා. දෙවියන් වහන්සේ ආබ්‍රහම් තුමාට දුන් පොරොන්දු දෙකක් ලියන්න. නේද සිස්ටර්? එතකොට ඇතරම ආබ්‍රහම් තුමාට දීපු පොරොන්දුව ගැන අපි අහලා තියෙනවා. එතකොට අපි කියනවා ඔහුගෙන් මහා ජාතියක් ඇති කරනවා කියන එක පොරොන්දුවේ කොටසක්. ඒ වගේම එතුමාගේ පොරොන්දුවේ තවත් කොටසක් තමයි එම ජාතිය සදාටම හිමි වන ජාතියට සදාටම හිමි වෙන දේශයක් දෙනවා කියලා කියනවා නේද? ඒ වගේම සිස්ස අපි කියනවා ඔහුට ඔහුගේ නාමය ආසිරි පැතීමේ නාමයක් බවටත් පත් කරනවා කියලා කියනවා ඒ පොරොන්දුව. කාරණා දෙකක් අහන නිසා කාරණා දෙකක් ලියපුවාම ප්‍රමාණවත් නේද සිස්ටර්? ඔව්. එතකොට ඒකේ ලකුණු 4ක් ලබා ගන්නට පුළුවන්, කරුණු දෙකක් ලියන්නට ඕනේ. ප්‍රශ්න මෙන්න මේ වගේ වෙන්න පුළුවන්. වීර නායකයින්ගේ පාලනයේ දුර්වලතා දෙකක් දක්වන්න. සිස්ටර් ඇත්තටම මේ වීරවරුන්ගේ පාලනය ගැන කතා කරන්න ගියොත් අපිට කරුණු ගොඩාක් කතා කරන්න තියෙනවා. නමුත් මේ ප්‍රශ්نين අහන්නේ දුර්වලතා දෙකක් ගැන. දැන් වීරවරු සාමාන්‍යයෙන් කියනවා අවුරුදු 150ක් විතර පාලනය කරයි කියලා. අපිට බයිබලයේ හම්බ වෙනවා ඔත්නියල්, ඒහුද්,
ජෙප්තා, ගිදියොන්, දෙබෝරා කාන්තාවක්. ඒ වගේම සැම්සොන් මේ වගේ වීරවරු රාශියක් හම්බ වෙනවා. දැන් මේ කාලේ තියෙන විශේෂත්වය තමයි පාද දැන් ඉන්දේරික ජනතාවක් විදිහට තනින් තැනට සංක්‍රමණය වෙච්ච මේ ඊශ්‍රායල් ජනතාව ස්ථාවර පදිංචියකට වාසස්ථාන හදා ගන්නවා. කුෂිකර්මාන්තයට යොමු වෙනවා. එතකොට මේ විදිහට ඒගොල්ලෝ එකතු වෙලා එක තැනක ඉඳගත්තාම සංස්කෘතිමය වශයෙන්ුත් ඒගොල්ලොන්ගේ ජීවිතය ගොඩ නැගෙනවා. ඉතින් මේ විදිහට විශාල වෙනස්කම් රාශියකට මේගොල්ලෝ යොමු වුණත් ඒගොල්ලොන්ගේ මේ පාලන තන්ත්‍රයේ තිබ දුර්වලතාවයක් වෙන්නේ දැන් වරින් වරට දෙවියන් වහන්සේ වීර නායකයන්ව පත් කරනවා. මොකද ඒගොල්ලොන්ගේ වගකීම උනේ ජනයාව මේ ජනතාවව සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා කරන්න. ඒ හින්දා අපි මේගොල්ලන්ට කියනවා මේ ප්‍රාදේශීය නායකයෝ කියලා. ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවය ඒගොල්ලොන්ගේ වගකීම උනේ මේ ජනතාව ආරක්ෂා කරගන්න. ඒ නිසා මේගොල්ලොන්ගේ මේ පාලන කාලයේදී පාද මුළු දේශය පුරා මේ පාලනය පැතිරුන්නේ නැහැ. මොකද එකින් එකිනා වරින් වරනේ උනේ ඒකීය පාලනයක් තිබ්බ නැති හින්දා එක දුර්වලතාවයක් විදිහට අපි දකින්නේ පාලනය මුළු දේශය පුරාම පැතිර නොයාම. අනිත් කාරණේ තමයි ජුදා ගෝත්‍ර හැම එකක්ම මේගොල්ලන්ට එක්සේසත් කරන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඉතින් මේ ලස්සන වීර යුගයේදී තිබ්බ පොඩි දුර්වලතාවයන් දෙකක් තමයි අපි දකින්නේ මේ විදිහට ඒ සම්පූර්ණ මුළු දේශයම පාලනය කරගන්න බැරි වීම හා ගෝත්‍ර ඔක්කොම එක්සේසත් කරගන්නට බැරි වීම. ඉතින් මේ විදිහට මේ කාරණා දෙක ලිව්වොත් එහෙම දුවලා පුතාලට ලකුණු 4ක් පහසුවෙන්ම ලබා ගන්නට පුළුවන්. හොඳයි. ලකුණු 6ක් ලැබෙන කරුණු 3ක් බලාපොරොත්තු වෙන ප්‍රශ්නේ තමයි මේ ප්‍රශ්නේ. කරුණු 3ක් ලියන්නට ඕනේ. ඔබට ලකුණු 6ක් හම්බෙනවා. ආදර දුවේ පුතේ, ඊශ්‍රායල් ඉතිහාසයේ උතුරු හා දකුණු රාජ්‍ය භේදය සඳහා බලපෑ කරුණු 3ක් විස්තර කරන්න කියලා තමයි මේ ප්‍රශ්නේදී කියන්නේ. කරුණු 3ක් විස්තර කරන්න. එතකොට මොනවාද කරුණු 3 ලියන්නට ඕනේ? මොනවා සම්බන්ධවද? ඊශ්‍රායල් ඉතිහාසයේ උතුරු හා දකුණු රාජ්‍යයේ භේදය සම්බන්ධව. සිස්ටර්, ඇත්තටම මේ සලමුන් රජතුමාගේ කාලේ අවසානයේදී තමයි පස්සේ තමයි මම හිතන්නේ මේ ඊශ්‍රායලයේ උතුරු සහ දකුණ කියලා බෙදෙන්නේ නේද සිස්ටර්? එතකොට ඇත්තටම මේ උතුරු රාජ්‍යයට ඊශ්‍රායලය කියලා කියනවා. එතකොට ඒ අගනුවර ෂෙකෙම් නගරය බවට පත් වෙනවා. දකුණු රාජ්‍ය අපි ජෙරුසලම කියලා කියනවා. ජෙරුසලම අගනගරය වෙන ජුදා රාජ්‍ය. එතකොට මේ උතුරු සහ දකුණු හැටියට මේක වෙන් වෙනකොට ඒකට බලපාපු කරුණු 3ක් තමයි සිස්ටම් මේ දරුවෝ. ඒතර මේ උතුර හා දකුණ කියන බෙදීමට බලපාපු හේතු මොකක්ද කියලානේ ප්‍රධාන කාරණා 3ක්නේ. එතකොට විශේෂයෙන්ම දරුවෝ මේ සම්බන්ධ විශාල පරාසයක් තියෙනවා දරුවන්ට ඉගෙන ගන්නට. ඒතර සලමන් රජතුමා බදුබරින් මේ මිනිස්සුන්ව ඊශ්‍රායල් ජනතාව බදුබරින් පෙළෙනවා. කියන්නේ අධික බදු එකතු කරනවා. ඉතින් ඊට පස්සේ මේ ඔහුගේ මේ ව්‍යාපෘතිවල ව්‍යාපාරවල නියැලෙන මිනිස්සුන්ට තමන්ගේ පෞද්ගලික නිදහස කියන්නේ මානව අයිතිවාසිකම් පවා නැති වෙන විදිහට ඒගොල්ලන්ට නිදහසක් නැති වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒකම ජුදා ගෝත්‍රයට වැඩිපුර සැලකිල්ලක් ප්‍රමුඛ ස්ථානයක් දුන්නා කියලා තියෙනවා. අන්න එතකොට මේ බලපාපු කාරණා තමයි මේ. හැබැයි ෆාදර් කොහොමද මේක වුනේ? දැන් සලමන් රජතුමාගෙන් පස්සේ රජකම හම්බ වෙන්නේ රෙහෙබෝවාම්ට. එතකොට රෙහෙබෝවාම්ගෙන් මිනිස්සු ඇවිල්ලා රෙහෙබෝවාම්ට කියනවා ඔබගේ පියා අපේ පිට විශාල බදුබරක් පැටෙව්වා. ඒ හින්දා අපිට සහනයක් දෙන්න අපි ඔබට සේවය කරන්නම් කියලා. නමුත් මෙයා කියනවා දවස් 3කට පස්සේ එන්න මං උත්තරයක් දෙන්නම් කියලා. ඊට පස්සේ ආ වැඩිහිටියන්ගෙන් අහනවා මොනවද කරන්න ඕන කොහොමද පාලනය කරන්න ඕන කියලා. ඒගොල්ලෝ හොඳ උපදේශයක් දෙනවා. මේගොල්ලන්ට සහනයක් වෙන්න ඔබ සේවකයෙක් විදිහට මේගොල්ලොත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියාගෙන ජනතාව ගැන හිතලා සේවය කරන්න කියලා. හැබැයි ඊට පස්සේ මේ අහනවා එයාගේ සම වයසේ අයගෙන් කොහොමද මම මේගොල්ලන්ට උත්තරයක් දෙන්න ඕන කොහොමද කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා ඔබගේ පියා බදුබර වැඩි කරා නම් ඊටත් වැඩිය වැඩි කරන්න. එතකොට දවස් 3කට පස්සේ මේ මිනිස්සු ආපුවාම මේ රෙහෙබෝවාම් කියනවා මගේ පියා සාමාන්‍ය කස වලින් තැළුවා නම් මම ඔබට කටු කස වලින් තලනවා. ඉතින් ඒ නිසා මිනිසුන්ගේ අප්‍රසාදයට ලක් වෙනවා. ඒ හින්දා අර ජෙරබෝවාම් කියන සලමන් රජතුමාගේ සේවකෙක් එකතු වෙනවා ජනතාව. ඒ හින්දා රෙහෙබෝවාම්ට සිද්ධ වෙනවා රෙහෙබෝවාම් ඇත්තටම රෙහෙබෝවාම්ට අයිති වෙනවා ගෝත්‍ර දෙකක්. ශිලෝහි අහියා කියන
දිවැසිවරයා දෙවියන් වහන්සේ දිවැසිවරයෙක් කියනවා. ඒ වෙලාව කියනවා ඔහුගේ අලුත්ම සලුව කොටස් 12ට ඉරාගෙන 10ක් දෙනවා ජෙරොබෝවාම්ට කියන ඔබ ගෝත්‍ර 10කට රජකම් කරනවා. එතකොට රෙහොබෝවාම්ට හම්බ වෙන්නේ ගෝත්‍ර දෙකයි ජුදා හා බෙන්ජමින් කියලා. මොකද දාවිත්ට දුන්න පොරොන්දුව දිගටම ගෙනියන්න ඕන නිසා. ඉතින් ඒ වුණ එතන මෙතන අපේ දරුවන්ගෙන් අහන්නේ මේ රාජ්‍ය මම මේ රාජ්‍ය ભેදය ගැන තමයි මොකක්ද උනේ කියලා කිව්වේ. නමුත් අහන්නේ ભેදයට තුඩු දුන්න හේතුව තමයි මේ බදුබර විශේෂයෙන්ම. හොඳයි. ලකුණු 8ක් ලැබෙන හතරවෙනි ප්‍රශ්නේ තමයි අනු ප්‍රශ්නේ තමයි ආදර දුවේ පුතේ ජොසියා රජතුමාගෙන් අපේ ජීවිතයට ලබාගත හැකි ආදර්ශයන් 4ක් විස්තර කරන්න. එතකොට සිස්ටර් බොහොම පැහැදිලිව මීට වේල පහක් කිව්වා විශේෂයෙන්ම මේ දාවිත් සහ සලමොන් වගේ රජවරුන්ට පස්සේ ආපු අපිට හමුවන ඉතාමත් වැදගත් ශ්‍රේෂ්ඨ රජතුමෙක් තමයි මේ ජොසියා රජතුමා කියන කෙනා. එතකොට මේ ජොසියා රජතුමාගේ කාලයේදී මේ පාලන කාලය තුල යහපත් දේ ගොඩක් ඔහු කරා කියලා කියනවා. බයිබලයේ කියනවා පාද අවුරුදු 8 දී තමයි රජකමට පත් වෙන්නේ ජොසියා. පොඩි වයසේදී. අවුරුදු 30ක් 31ක් අතර කාලයක රජකම් කරනවා. නමුත් මේ මුළු කාලය පුරාවටම යහපත් රජකම් කරා කියන එක හරිම වැදගත්. යහපත් පාලනයක් ගෙන ගියා කියන එක. ඒ වගේම අපිට කියන්න පුළුවන් ආදර දුවේ පුතේ ජාතික හා ආගමික ප්‍රතිසංස්කරණයක් ඇති කිරීමට මේ රජතුමා ගොඩාක් වැඩ කෙරුවා කියලා. යහපත් පාලනයක් සඳහා දිවැසිවරුන්ගේ සහාය ලබා ගත්තා කියලා මුළු පලස්තීනයේම නැවත වරක් දාවිද්ගේ පෙළපතේ පාලනයට නතු කරගන්නට මේ රජතුමාට හැකියාව ලැබුණා කියලා සීල දනාම එක්සේසත් කරගත්තා කියලා. ඒතකොට මේ වගේ කරුණු කාරණා කිහිපයක් නිසා අපි හැමෝටම මේ රජතුමා ඊ타මත්ම වැදගත් රජතුමෙක් වෙනවා. මේක ඔබගේ ජීවිතයටත් ටිකක් සම්බන්ධ කරලා ප්‍රායෝගික ආකාරයෙන් පිළිතුරු ලියන්නට පුළුවන්. උදාහරණයක් හැටියට ඇත්තටම මෙතන කියනවා ජාතික හා ආගමික ප්‍රතිසංස්කරණයක් ඇති කිරීමට මේ රජතුමා සිස්ටර් දැන් ඇත්තටම මේ උසස් පෙළ දරුවෝ විභාගෙ ලියලා ඊළඟට ඒගොල්ලෝ යන්නේ සමාජයට. සමාජීය විවිධ තනතුරු දරන්නට යනවා. විවිධ ස්ථානවල වැඩ කරන්නට යනවා. නේද? එතකොට ඇත්තටම මේ දරුවෝ අපි පොඩි වයසේ ඉඳලාම තරුණ වයසේ ඉඳලාම විශේෂයෙන්ම මේ ජාතික සහ ආගමික ප්‍රතිසංස්කරණයන් ඇති කරලා අද ගොඩක් අපේ රටේ පේනවා සිස්ටර් මේ ජාතික වශයෙන් විරසක වෙලා ජාතීන් අතර ලොකු ගැටලු ඇති වෙලා ඇත්තටම ආගම් අතර අද තියෙන අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් මේ දේශීය ආගම් අතර තියෙන මේ අසමගිය මේ ආකාරයෙන් මේ ආගම් අතර ඇති වෙලා තියෙන අසමගිය වගේ කරුණු කාරණා මේ රටේ නැති කරන්නට දුවේ පුතේ ඔබට පුළුවන් ඔබගේ ජීවිත ආදර්ශයෙන් මේ වෙනුවෙන් කැප වෙන්නට ක්‍රියා කරන්නට ඔබට පුළුවන්. ඒ වගේම මේ රජතුමා දිවැසිවරුන්ගේ සහාය ලබා ගන්නවා පාන දිවැසිවරයෙක් කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ අරගෙන ආපු කෙනෙක්. එතකොට දේව වචනේට ඉඩ දීම අපේ ජීවිතවල හරිම වැදගත් දෙයක්. නේද? මේ වගේ ප්‍රායෝගිකව ඔබ මේ ජීවිතයට සම්බන්ධ කරලා පිළිතුරු ලියන්න. හොඳයි. අපි මේ ප්‍රශ්න පත්‍රයේ අවසාන කොටසට යනවා. බොහොම ප්‍රායෝගික ව්‍යුහාත්මක රචනාමය පිළිතුරු ලියන්නට පුළුවන් අවස්ථාවක්. ඔබගේ ජීවිතයට තවත් ප්‍රායෝගික කරගන්න පුළුවන් අවස්ථාවක්. මෙන්න ප්‍රශ්නය. දේවානුභාවයේ යනු කුමක්දයි හඳුන්වා එහි ප්‍රභේදයන් පිළිබඳව කරුණු 5ක් විස්තර කරන්න. සිස්ටර් ඔබට විස්තර කරලා දෙන්නට යනවා පුතේ කරුණු 5ක්. එතකොට ඒක ඔබට පුළුවන් විස්තර කරලා ඔබේ ජීවිතයට සම්බන්ධ කරලා ලියන්නට. දේවානුභාවයේ ප්‍රභේද 3 අහන්නේ. ඒ කියන්නේ එන්ඩේරික දේවානුභාවය, දෙසීම සඳහා වූ දේවානුභාවය හා ලිවීම සඳහා වූ දේවානුභාවය. ඒතර කරුණු 5ක් අහන නිසා දරුවන්ට පුළුවන් මෙතනදී පැහැදිලි කරන්න දේවානුභාවය කියන වචනයට අදාළ ග්‍රීක වචනය වෙන්නේ තෙෝනෙව්ටොස් කියන එක. තෙෝ කියන්නේ දෙවියන් වහන්සේ, නෙව්මා කියන්නේ හුස්ම. එතකොට දෙවියන් වහන්සේ විසින් හුස්ම හෙළන ලද කියන. ඒකම මේ මුළු සුද්ධෝ ලියවිල්ලම ලියවිලා තියෙන දේවානුභාවයෙන්. ඒකම සුද්ධෝ දේවානුභාවයෙන් ලියවිලා තියෙන සුද්ධ ලියවිල්ලේ අරමුණු දරුවන්ට පුළුවන් මෙතනදී පැහැදිලි කරන්න. ඒ කියන්නේ ඉගන්වන්න, හික්මවීමට, ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට මේ ආකාරයට කරුණු 5ක් පාද දේවානුභාවය සම්බන්ධව දරුවන්ට ගොනු කරලා ලියන්න පුළුවන්. එතකොට ලකුණු 10ක් හම්බ වෙනවා එතනදී. හොඳයි. ඒ වගේම තවත් ඒ ප්‍රශ්නේ තවත් කොටසක් විදියට තවත් ලකුණු 10ක් ලබා ගන්නට පුළුවන් ප්‍රශ්නයක් ඔබට හම්බ වෙනවා ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඒතර ප්‍රශ්නය ආදර දුවේ පුතේ දේවානුභාවයෙන් ලියවිච්ච දේව වචනේ ප්‍රායෝගිකව ඔබගේ ජීවිතයට මඟ පෙන්වන ආකාරය කරුණු 5ක් ඇසුරෙන් පැහැදිලි කරන්න.
එතකොට සිස්ටර් ඇත්තටම දරුවන්ට මේක බොහොම ප්‍රායෝගික ප්‍රශ්නයක්. එතකොට දේව වචනය කෙරෙහි විශ්වාස කිරීම, ඒ වගේම දේව වචනය මත ජීවත් වීම, දේව වචනය තමගේ ජීවිතයට ආලෝකයක් කර ගැනීම, ඒ වගේම නිරන්තරයෙන්ම දේව වචනය අපි හැමෝම යහපත වෙතට තමයි යොමු කරන්නේ දේව වචනය. ඒතකොට යහපත් දිවි පැවැත්මක් සඳහා දේව වචනය අපිට උදව් කරනවා. ඒ වගේම මේ දේව වචනය අපේ ඇතුළාන්ත සැනසීමක්. අද අපි ජීවත් වෙන්නේ නොයෙකුත් ප්‍රශ්න එක්ක හැල හැප්පීම් එක්ක. එතකොට දේව වචනය අපිට සැනසීමක්, ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙනවා කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඒ වගේම දේව වචනේ ගොඩනගා ගැනීමේදී මෙලොවට පමණක් නෙමෙයි ස්වර්ගීය සැපත පවා ළඟා කර ගන්නට අපිට දේව වචනේ උදව් කරනවා කියන එක. එතකොට ඇත්තටම සිස්ටර් දරුවන්ට මේ දේව වචනේ ගැන ලියවිච්ච ප්‍රබල උපමාවක් තමයි මේ වපුරන්නගේ උපමාව. එතකොට එතන දේව වචනයේ වටිනාකම ගැන අපිට බොහොම ලස්සනට ප්‍රායෝගිකව කියලා දෙනවා. ඇත්තටම වචනය දරාගත්ත මාතාව දේව මාතාව, වචනේ දාසිය කියලා කියන දේවම්මගේ ජීවිතය සම්බන්ධ කරගන්න පුළුවන් මේ පිළිතුරට. ඒතකොට දේවම්මගේ ජීවිතෙන් අපේ ජීවිතවලට ගන්න පුළුවන් ආදර්ශයන් ගැන පවා දරුවන්ට කතා කරන්න පුළුවන්. ඒතකොට මේ ආකාරයෙන් ආදර දුවේ පුතේ මේ ප්‍රශ්න පත්‍රයේ ඔබට ඊටාත්ම සාර්ථකව මුහුණ දෙන්නට මේ කරුණු කාරණා මම හිතනවා ඔබට උදව් වෙයි කියලා. අන්න ඒ ආකාරයෙන් ඔබ මේ විභාගයට සූදානම් වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. හොඳයි. පළවෙනි නිපුණතාවය ඇත්තටම පාදක කරගෙන අපි ඔබට මේ ප්‍රශ්න ටික ගෙනාවා. පිළිතුරු ලියන හැටි කියලා දුන්නා, සාකච්ඡා කෙරුවා. අපි තවත් වැඩසටහනකින් ඉදිරියේදී හමු වෙනවා දුවලා පුතාලාට තවත් නිපුණතා කිහිපයකින් මේ ප්‍රශ්න පත්‍රය මේ වගේ ප්‍රශ්න හදලා පිළිතුරු සපයන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්න, දැනුම බෙදා ගන්නට අපි එකතු වෙනවා. ඉතින් නැවත අපි ඔබ සමග එකතු වෙන තෙක් ඔබ සියලු දෙනාටම අපි ජේසු පීඨයි කියලා කියනවා.